Okay, we can start from the page number 4 of the Hatharani Putim Patangam. එතකොට අපිට තියෙනවා මාතෘකාව verbs past tense and past participles කියලා. අපි කතා කරලා තියෙනවා කලින් ක්‍රියාපදයක් ගත්තම ක්‍රියාපදයක ආකාර තුනක් තියෙනවානේ. We are having three types of forms of a verb: present tense, past tense and past participle. Simply we say participle. අපි participle කියලා කියන්නේ එකට වර්තමාන කාලය, අතීත කාලය සහ අතීත කෘදන්තය කියලා අපි කතා කරනවා මේකනේ. So there is a list of words. වචන ලයිස්තුවක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒක පාඩම් කරගන්න වෙනවා. මේ තියෙන චුට්ටක් පැටලෙන ටිකක්. Okay. බලන්න වචන වල තේරුම් ගන්නවද කියලා ඉස්සෙල්ලා. by විලට ගන්නවානේ. නීල් කියන්නේ දන ගහනවා කියන එක. mowing කියලා කියන්නේ තනකොළ කපනවා. වල් කපනවා, තනකොළ කපනවා වගේ දෙයක්. So කියන්නේ කීයකින් ඉරනවානේ. තර කපනවා, ඉරනවා. sowing. වර්තමාන කාලයකනේ so කියන්නේ. සිව් මහනවානේ. spring අඹරනවා, මෙරිකනවා, කරකවනවා වගේ දෙයක්. spring. සොයා කියන්නේ දිවුරනවා. ස්වෙල් ඉදිමෙනවා. රෙඩ් කියන්නේ පාත බනවා, පාගනවා වගේ අර්ථයක් එන්නේ. වින් මෙතන වයින් කියලා තියෙන වයින් කරනවා නේ. වින් නෙවෙයි. වින් කියන්නේ නාමපදය, වයින් කියන්නේ ක්‍රියාපදය. බාන්නේ හැදෙන විදිය අතීත කාලයයි past participle එකයි by boat boat. ඒකේ පේනවා ඔයගොල්ලෝ දෙක සමානයි කියන එක. නීල් එක නෙල්ට් වෙනවා. දෙක සමානයි. more mode moon ඒවා පොඩ්ඩක් වෙනස් වෙනවා. ආකාර තුනම irregular වෙනවා. so sort son sewed sewed spring sprung sown swelled sown treat trodden wind wound තුවාලේ නෙවෙයි. දැන් මෙතන ඒක නාමපදේනේ. wound කියන්නේ තුවාලෙට. මෙතන ක්‍රියාපදනේ මේවා. දැන් අපි බලුවොත් එහෙම ස්ප්‍රින්ග් කියන්නේ වසන්ත කාලෙට. ඒකට ආයි බලුවොත් එහෙම සිව් කියන්නේ ඌරගේ සම්බන්ධය එහෙමනේ. වර්ගයක් නෙමනේ. ඒ වගේ මේ නාමපද තියෙනවා. මේ කතා කරන්නේ ක්‍රියාපදය ගැන. අපි part 1 කරමු. අනේ කරන්න. So this is all level type question. තියෙන all level type ප්‍රශ්නයක්. අපිට වචන there are 12 sentences වාක්‍ය 12ක් දීලා තියෙනවා. නිවැරදි ස්වරූපය this may be past tense or past participle දෙකෙන් එකක් වෙන්න පුළුවන්.
If there is a helping verb, past tense එකටයි present tense එකටයි helping verb එකක් ඕනේ නැහැ, but past participle needs a helping verb. මොන හෝ helping verb එකක් ඕනේ. එහෙනම් ටක් කරලා හොයාගන්න ලේසි එක. So Kevin past tense එක එන්නේ උත්තර හොයාගන්න ඔයගොල්ලෝ. second එකට head එකක් තියෙනවා, head එකකින් හින්දා past participle එක එන්නේ. third එක past tense එක එන්නේ. fourth එකත් past tense එක. number 5 would be තියෙනවනේ, past participle එක එන්න ඕනේ. number 6 verb එක තියෙන හින්දා past participle එක එන්නේ. number 7 past tense again helping verb එකක් නැහැ. number 8 past participle එක එන්නේ. head එක තියෙනවා helping verb. number 9 past tense. number 10 had been එක helping verb එක එහෙනම් past participle එක. number 11 වල was එක helping verb එක ඒ හින්දා past participle. number 12 helping verb එකක් නැහැනේ එහෙනම් past tense. right. එතකොට ලකුණු දාන්න නීතිය පොතේ මතක ගන්න තියෙන එකම දේ තමයි past participle එක තියෙනවනේ අනිවාර්යෙන් helping verb එකක් තියෙන්න ඕනේ කියන නීතිය. එච්චරයි. සහ මේ වචනවල past participle ටික past tense ටික පාඩම් කර ගැනීම අවශ්‍ය වෙනවා. okay right අපි යම් part එච්චරනේ හම්බුනේ නේද? යම් ඉස්සරහට page number. So last two pages වල එකයි කරලා තියෙන්නේ. last page එක නම් අන්තිමට යම් පාට last page. last page right hand side දකුණු පැත්ත. මාතෘකාව දෙන්නේ පුතේ opposites කියලා විරුද්ධ වාක්‍ය ඇත්තේ මෙතන විරුද්ධ කතා. So we have a small ship and a large ship there. A line is not small, it is large. A rowing boat is not large, it is small. line එක කියන්නේ මහ ලොකු නැවට ඔය තින්නේ දකුණු පැත්තෙන් line එකක් තියෙන්නේ. පොඩි එක rowing boat කියන්නේ හබල් ගාන බෝට්ටුවක් කියන එකනේ. So you can see from the pictures that large is opposite of small. Here are some more opposites. Light is the opposite of heavy. Light can say hello කියන එක. Full is the opposite of empty. පිරුණු his කියන එක. Early is the opposite of late. පෙර පසු කියන එක. මේ සෙට් එක ඔයගොල්ලෝ හොයාගන්න දැන්. හොයාගෙන ලියමු. Join the parts and write out complete sentences. සම්පූර්ණ වාක්‍ය ලියන්න කියලා කියන්නේ වාක්‍යය සම්පූර්ණ කරලා. The man with the beard is not young. He is old. So මෙතන පේනවා භාවිතා කරලා තියෙන දේ colon එකක් නේද? semicolon එකක්. තිත්කමාවක් තියෙන මෙතන. The man with the beard is not young. තිත්කමාවක් he is old. මේ කතා කරන්නේ අර මිනිස්සයාගේ ලක්ෂණය ගැන. ඒක ඉස්සරහට පෙන්වන්න ඕනේ තමයි තිත්කමාවක් භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේ තිත්කමාව භාවිතා කරන්න ඉස්සරහට යනකොට
Right, Paramopi. The man with the beard is not young. He is old. Okay. The line is not small. It's large. It's large. The knife is not sharp. It is blunt. Our pet rabbit is not wild. It is tame. Her doll was not sheep. It is deer. Deer can be a very deer. The coat is not thin. It is thick. The river is not shallow. Deep. The story was not true. False. ලකුණු දාගන්න ඕන. දාගන්න බලන්න page number 40. පරිග වගේ. මේකද? Okay. එකක් theory part එකක් තියෙන. ඒක ඔයගොල්ලෝ ඉරි ගහගෙන මාක් කරගන්න හැම. හැපැත්ත 40 නේද? 40 අපිට 40 ඕනේ. 40 එක. හරිනේ? that one yes. Okay. So make up the theory part take off. This is the theory part, but this will be very important for your grade 11 syllabus and your O levels. Second paper ke apni ලකුණු 10ක් විතර කරදර කරන අවස්ථාවක් මේක මූලිකම අවස්ථාව විතරයි මම කතා කරන්න යන්නේ. මේ theory part එක මතය ගන්න ඕනේ නැහැ. You need not to memorize this theory part. ඒක බහට අහන්න නැහැ. But මොකද වෙන්නේ කියන එක කතා කරන්න ඇති. Prepositional phrase එකක් තේරුම ගන්න preposition එක කියන්නේ නිපාත පදයක්. Phrase එකක් කියන්නේ වචන කීපයක එකතුවක් කියන එක. ඒක මාතෘකාව. A prepositional phrase is a group of words composed of a preposition and the words.
නිපාත පදයක් සහ වචන කීපයක එකතුවක් නේ. අපි එක ගොඩාක් වෙලාවට noun phrase එකක් කියලා කියන නාම පදයක් තමයි දීන්නේ. නාම පදයක් සහ නිපාත පදයක් එකතු වෙලා හැදෙන වචන කීපයක්. Like adverbs ක්‍රියා විශේෂණ වගේම prepositional phrases වල අවස්ථා කීපයක් තියෙන්න පුළුවන්, අර්ථයන් කීපයක් තියෙන්න පුළුවන්. ස්ථානයක්, වේලාවක්, හේතුවක්, ක්‍රමයක්, විදියක් ගැන කතා කරනකොට තමයි මේක අපි භාවිත කරන්නේ. For examples, we must discuss the matter in private. So in private කියන්නේ prepositional phrase එකක්. ඒකේ in කියන වචනයක් තියෙනවා, in කියන preposition එක. private කියන්නේ පෞද්ගලිකයි කියන එක. ඒක නාම පදයක් නේ. එතකොට ඒක prepositional phrase එකක්. ඔය අර්ථයම ගන්න පුළුවන් අපිට we must discuss the matter privately. ඒතර privately කියන්නේ adverb එක. ඒක adverb එකකින් කරන කාර්යම තමයි මෙතන prepositional phrase එකකිනොත් කරලා තියෙන්නේ. Like adverbs, prepositional phrases are often optional parts of a sentence. We can omit them. මේක අනිවාර්ය නෑ. මේක නැතුව වාක්‍යයක් ලියන්න පුළුවන්. ඒක අපිට මග හරින්නත් අවස්ථාව තියෙනවා. අච්චර අනිවාර්ය නෑ කියලා කියන්නේ. හැබැයි ඒක ලියවීම තුල ලස්සන වෙන භාෂාව. එච්චරයි. Forms of prepositional phrases. Prepositional phrase එකක ආකාර දෙකක් කතා කරනවා. Most common කියන්නේ නිතරම දකින්න හම්බෙන්නේ ඒවා. Less common කියන්නේ එච්චර දකින්න හම්බෙන්නේ නැති ඒවා. එකක් තමයි most common එකේ preposition එකක් සහ නාම පදයක් එකතු වෙන අවස්ථාව. Look at the example. Here's a letter from my son Prabhat. මගේ පුතා ප්‍රභාත්ගෙන්. what from කියන්නේ preposition එක, my son Prabhat කියන්නේ වචන කීපයක් phrase එකක්. අනිත් එක preposition එකකුයි pronoun එකකුයි. Come with me please. with කියන්නේ preposition එකක් වෙනවා මෙතන. me කියන්නේ pronoun එකක්. ඒ දෙකේ එකතුව තමයි එතන තියෙන්නේ. ඒවා සුලභයි. නිතරම භාවිත කරනවා. But these are less common things. මේවා එච්චර ප්‍රසිද්ධ නැහැ. preposition එකකුයි ing clause එකකුයි පාවිච්චි කරන්න පුළුවන්. This is a machine for polishing the floor. For කියන්නේ preposition එක, polishing කියන්නේ ing form එක. For polishing the floor. පොළව polish කරන්නට කියන එක. preposition එකයි wh clause එකක් පාවිච්චි කරන්න පුළුවන්. I was surprised at what they said. ඔවුන් කියපු දේ at එක preposition එක, what කියන්නේ wh question word එක. preposition plus adverb. From here the road is rough. From කියන්නේ preposition එක, here මෙතන. එන එක adverb එක. ඕවත් පාවිච්චි කරන්න පුළුවන් අපිට. Last part, position of prepositional phrases in the sentence. වාක්‍යයක කොතනද අපි මේක තියන්නේ? තියෙන ස්ථානය. Prepositional phrases have two main roles in a sentence. වාක්‍ය ප්‍රධාන කාර්යභාරයන් දෙකක් තියෙනවා. ඒ අනුව තමයි මේ වැඩි අපි කරන්නේ. They can be adverbials. එක්කෝ මේක ක්‍රියා විශේෂණයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාපදය ගැන විස්තර කරන්න භාවිත කරන්න පුළුවන්. මම උදාහරණය on Monday the president will make a press statement. එකේ front එකේ තියෙනවානේ, මුල තියෙනවා. සඳුදා ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වයි. අර කාලය. ඒක time එක. The museum is closed for urgent repairs. කෞතුකාගාරය හදිසි නඩත්තු කටයුතු සඳහා වහලා තියෙනවා. ඒක අවසාන අවස්ථාවේ තියෙන එක. This year result to everyone's surprise. මේ අවුරුද්දේ ප්‍රතිඵල හැමෝගෙම පුදුමයට shows a remarkable improvement. ඒක මැද තියෙන නේද? මේ පාර රිසාසා බලා ගන්න පුළුවන් කට්ටිය කෙරුවා. අම්බාන කියන අයින්නවා හි වැහලා තියෙන්නේ නේ. කොරෝනාට ප්‍රතිඵල එන්නේ පාර. ඒකට ඒක මැද තියෙන අවස්ථාවක්. everyone surprise කියන එක. ඒක adverb නේ. ක්‍රියා විශේෂණයක් වශයෙන් භාවිත කරපු අවස්ථා. They can be modified after noun. නාම පදයක් ගැන විස්තර කරන්න තියෙන්නත් පුළුවන්. A profit of $500 million. The smiles on her face. Again මුහුණේ තියෙන හිනාව. The meeting on Friday. සිකුරාදා as seen. His marriage to a rich lady. කතා කරන කසාදයක් ගැන කාටද? පොහොසත් කාන්තාවකට. ඔකේ දේව. A preposition sometimes follows a verb. සමහර වෙලාවට ක්‍රියාපදයක් සමග තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් adjective එකක් සමග තියෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට idioms කියලා අපි කියන්නේ ඒවට. මම උදාහරණ බලන්නකෝ. verb එකක් preposition එකයි. Look at that picture. බලන්න අර පින්තූරය දිහා. Look at. Look කියන ක්‍රියාපදයනේ. At කියන්නේ preposition එක. Look at. බලන්න. I approve of what he said. මම එයා කියපු දේ අනුමත කරනවා. Approve ක්‍රියාපදය of preposition එක. Adjective එකක් සහ preposition එකක්. I am fond of music. Fond කියන්නේ කැමති. ඒක adjective එකක්. Fond of. She is afraid of rats. එයා මීයන්ට බයයි.
afraid කියන්නේ adjective එක, of කියන්නේ preposition එක. ඒක එච්චරයි. ඊළඟ පිටුව පොඩ්ඩක් බලන්න. 41 නේද පුතේ? prepositional verbs, preposition එක සහ ක්‍රියාපදයක් කියන අවස්ථා ටික. මේක තමයි කරදරකාරම එක අපිට. මේ කරදරයි කියලා මම විතරම කියලා දී ඔයගොල්ලන්ට තේරුම හිතා ගන්න බෑ. මේ අර්ථය තියෙන්නේ කියන්නේ ක්‍රියාපදයක් සහ preposition එක භාවිතා කරනකොට ඒක මොකටද භාවිතා වෙන්නේ කියන එක ඒ දෙකෙන් තේරෙන්නේ නැහැ. ඒක භාවිතාවෙන් විතරයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. We use the term prepositional verb එහෙම නැත්නම් idiom එකක් අපි කියලා කියන්නේ මේකට. For an idiom or collocation made use of verb preposition. මෙතන තියෙන ක්‍රියාපදයක් සහ preposition එකක් එකතුව. It is important to distinguish prepositional verbs such as look up. මේවා දැන් look into කියලා තියෙනවා. look up කියලා තියෙනවා. look after කියලා තියෙනවා නේ. මම එක උදාහරණයක් අපි දෙන්න. දැන් පහළට look after, look at, look for. එතෙන් look after කියලා කියන්නේ රැක බලා ගන්නවා. look after parents. දෙමාපියෝ රැක බලා ගන්නවා. look at ඒ දිහා බලනවා කියන්නේ. මොකක්ද පොතක් දිහා බලනවා. look for කියන්නේ හොයනවා කියන එක. ඒ වගේ පාවිච්චි කරන preposition එක අනුව අර්ථය වෙනස් වෙනවා. ඒ හින්දා මේක හරියට පැටලෙනවා. නේ? So these are some commonly used things: at to, agree with, admit, aim at, aim for, allow for, apply for, approve of, ask for, attended to, believe in, belong to, call for, call on. මේ වගේ වචන ටිකක් දීලා තියෙනවා නේ. consent කියන්නේ කැමැත්ත කියන එක. consent to කියන්නේ කැමැත්ත නේ. Examples බලන්න. She takes after her grandmother. She takes after her grandmother. එතන කියන්නේ ගන්නවා කියන එක යම් අයිතියක් ගන්නවා, රැක බලා ගත්තා වගේ දෙයක් නේ. We are asked for help. අපි උදව්වක් ඉල්ලුවා. I have to look after the house. එතන රැක බලා ගත්තා. එතන look after. I am looking for my keys. හොයනවා කියන එක. මේ වගේ අර්ථය ගොඩක් වෙනස් වෙනවා. හරි අපි අභ්‍යාසයට යමු. ලේසි. අභ්‍යාස ලේසි. අභ්‍යාස අමාරු නැහැ ඇත්තට. Complete the sentences choosing the most suitable prepositional phrase. Prepositional phrase එක හොයලා ඉස්සෙන පුරවන්න දෙන්නේ. අගලියමු. සමහර මේ අභ්‍යාස අපි කලින් කරලත් ඇති. මේ වගේ මේවා හෝ ඉස්සරහට මේවා හම්බෙන්නේ මේ විදිහටම. මානේ තියෙන හැම උදාහරණයකම ප්‍රොපෝෂන් එකක් තියෙනවා. To invite me කියන ආරාධනාව නේද for a holiday මොඩුවකට mentoring කියන්නේ ඇතුළු වෙද්දී තුරන විට කියන එක to read කියවන්න on soft toys සැහැල්ලු සෙල්ලම් බඩු useful activities ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම් for the exhibition
exhibition එක සඳහා on the platform වේදිකාව මත කියන එක. Number one, what can I am going to Japan for holiday. Okay. For holiday in April, we have bought the tickets for the exhibition in the town. A friend of mine called me to invite me for a party. The old man standing on the platform is ordered later. The most popular stall was the one on soft toys. I have to wear glasses to read. Small print. Young boys and girls are engaged in useful activities. We were prevented from entering. Stall කියන්නේ කඩය. The most popular stall in a small place where you can sell different things. Not a permanent thing. ස්ථිර තැනක් නෙවෙයි stall එකක් නේ. During this New Year season, you can see in different places people have put up the small huts and selling the things. Those are stalls. So 8 marks if you want marks. Next page ඉන පිටුව 42 තව අභ්‍යාස කීපයක් තියෙනවා. අපි ඉස්සරහට අපි right කරමු එකත්. Complete the following sentences choosing the best prepositional phrase. Right. Number one, if the sky is clear, you can see the stars at night. Ratter කියන්නේ. Neil Armstrong landed on the moon on 21st July. After working hard during the day, I like to relax in the evening. If can be very noisy if everyone speaks at the same time. I am going shopping and I'll be back in about 20 minutes. You know, with Sakin. Sir, the time
Oh yes, in about 20 minutes. Can that pull on in about 20 minutes time? So, can I speak to Meena? I'm sorry, she's not here at the moment. Europe's great cathedrals के पल्ली, यूरोप में महापल्ली हदला दिपुने in the Middle Age, मध्यतन युग है. Mahi works from Monday to Friday. Sometimes he also works at weekend. Satyante di. Right, lagun matai. Okay, kohal ikuti nane tareka. Karmekat. Kiola.